ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. මෙම ඓතිහාසික අවස්ථාවේ මීට මොහොතකට කලින් මෙතනදී ඉලදක්වපු විදිහට සමාජවාදී ශිෂ්‍යාංගමේ නව නායකත්වයට නැත්නම් සමාජ ශිෂ්‍යාංගමේ ජාතික සංඝ දැදුරට පත් වෙච්ච අලුතෙන් තේරිපත් වෙච්ච අපේ ආදරණීය දේවප්‍රිය සහෝදරය ඇතුළු නව ජාතික කමිටුවේ සහෝදරුන්ගෙන් සහෝදරයන්ගෙන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න අපේ පක්ෂයේ මධ්‍යම කමිටු සමාජික ආදරණීය නලින්ද ජයත් සහෝදරයන්ගෙන් අවසරයි. ඒ වගේම වේදිකාවේ ඉන්න කොළඹ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය ත්‍යාගරාජ වරදාස් මැතිතුමාගෙන් ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පී ගියාන් පුනාන්දු කලාකරුවාගෙන් මහින්ද ජයසිංහ සහෝදරය ඇතුළු සිළු දෙනාගෙන් අවසරයි. මේ අවස්ථාවට සහභාගී වෙන අපේ ආරාධනාවේ පිළිඅරගෙන ඇවිත් තිබෙන විශ්වවිද්‍යාල ආචාර්යවරියන්ගෙන් වරුන්ගෙන් අරතමුත්තන්ගෙන් අවසරයි. ආදරණීය සහෝදරියනි සහෝදරවරුනි දූ දරුවනි ඔබෙන් අවසරයි. ඔබ කවුරුත් දන්නවා මේ මෙතන රැස්වලා ඉන්න විශේෂයෙන්ම ශිෂ්‍ය ප්‍රජාව ඔබ කවුරුත් දන්නවා අද අපේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයට සමාජවාදී ශිෂ්‍ය සංගමයට වැදගත් දවසක්. ඉතිහාසෙ ලියවෙන දවසක්. ඒකට හේතුව තමයි අපි අද ඔබේ දායකත්වයේ සහිතව සමාජ සංගමයේ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා අලුතෙන් නායක මණ්ඩලයක් හඳුන්වා දුන්නා. අලුත් ජාතික සංවිධායකවරයෙක් ඒ වගේම අලුත් ජාතික කමිටුවක සහෝදර සහෝදරීන් පිරිසක් හඳුන්වා දුන්නා. ඒ අය තමන්ට පැවරිච්ච වගකීම වටහාගෙන තිබෙන බවත් ඒ වගකීම ඊ타ත්ම හොඳින් ඉටු කිරීමට සූදානම් බවත් මේ සභාව ඉස්සරහා ප්‍රකාශයටපත් කළා. අපි විශ්වාස කරනවා ඒ ප්‍රකාශයටපත් කර විදිහටම සමාජවාදී ශිෂ්‍යාංගමේ නව නායකත්වයට ඔවුන් ඉදිරියේ පැවරී තිබෙන වගකීම ඊට හොඳින් ඉටු කිරීමට පුළුවන්කම තියෙනවා. අපේ සමාජයට මෙතෙක් කල නොලැබිච්ච ජයග්‍රහණ ගේන්න ඔවුන්ට හැකියාව තියෙනවා කියලා ඔබට හැකියාව තියෙනවා කියලා අපට විශ්වාසයක් තියෙනවා. ඇත්තටම ගත්තොත් අද මේ ඇති වෙච්ච වෙනස ශිෂ්‍යාංගම පැත්තෙන් ගත්තොත් අපි හිතන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය පැත්තෙන් ගත්තමත් ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් ගත්තමත් රට පැත්තෙන් ගත්තමත් අපි දකින්නේ විශේෂ ජයග්‍රහණයක් හැටියට. ඒ ජයග්‍රහණ විශේෂ වෙන්නෙම එක් තිබිච්ච නායක මණ්ඩලයක් වෙනුවට තව නායක මණ්ඩලයක් පත් වීම නිසාම නෙවෙයි. මෙතන ඔබ කවුරුත් දන්නවා සමාජවාදී ශිෂ්‍යාංගමයට ලොකු ඉතිහාසයක් තියෙනවා. ඔය සහෝදරකෝ වසර 40කට කිට්ටු ඉතිහාසයක් තියෙනවා. ඉතිහාසය තුල ශිෂ්‍යාංගමේ අභියෝග වලට මුහුණ පාලා තියෙනවා. ඒ අභියෝග අතරින් මෑත කාලේ අපිට ටිකක් බරපතල අභියෝගයක් මතුවුණා. මීට අවුරුදු 4කට වගේ කලින් ශිෂ්‍යාංගමේ කිසියම් කල්ලිවාදයකට විසින් විනාශ කරන්න උත්සාහ දැරුවා. ශිෂ්‍යාංගමේ විනාශ කරන්න උත්සාහ දරලා ශිෂ්‍යාංගමේ සතුටු වෙච්ච බොහෝ දේවල් කොල්ල කාලා වෙන තැනකට ගෙනන්න උත්සාහ කරපු වෙලාවක ඒක පරාජයටපත් කළා සමාජවාදී ශිෂ්‍යාංගමයට හිමි තැන නැවත අත්පත් කරගන්න එවකට නලින් සහෝදරය ඇතුළු සහෝදර සහෝදරයන් පිරිස මහා ධෛර්යයෙන් සටන් කළා. ඒ සටනේ ප්‍රතිඵල අද තියෙනවා. ඒ සටනේ ප්‍රතිඵලයක් තමයි මේ වෙනකොට අපි සමත් වෙලා තිනවා ශිෂ්‍යාංගම සමත් වෙලා තිනවා සමාජවාදී ශිෂ්‍යාංගමයට අලුත් නායකත්වයක් හඳුන්වා දීලා නැවත වතාවක් සමාජ ශිෂ්‍යාංගමයේ මේ රටේ ප්‍රධාන ශිෂ්‍ය බලවේගය බවට පත් කරන්න පුළුවන් කියලා ඔප්පු කරලා පෙන්නනවා. එසයි අපි කිව්වේ මේක ජයග්‍රහණයක් කියලා. එහෙමනම් එවැනි ජයග්‍රහණයක් වසර කිහිපයක් තුළ ලබා ගන්න පුළුවන්කම තිබුණා නම් දැන් ශිෂ්‍යාංගමයේ හමුවේ තියෙන්නේ ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වය තමන් අතට අරගෙන ඒ නායකත්වය හසුරුවලා ඒ නායකත්වය ලබා දීලා සමාජයේ අරගලත් සමග ඒකබද්ධ වෙලා මේ සමාජය වඩා යහපත් තැනකට ගෙන යාමටත් නිදහස් අධ්‍යාපන ඇතුළු ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමටත් තමන්ට පැවරිච්ච කාර්යභාරය ඉටු කිරීම තමයි දැන් ශිෂ්‍යාංගම ඉස්සරහ තියෙන අභියෝගයකටපත් වෙන්නේ. අපි විශ්වාස කරනවා සමාජවාදී ශිෂ්‍යාංගමයට තමන් ඉස්සරහ තියෙන අභියෝගයේ ජයග්‍රහණ ගන්න පුළුවන් කියලා. ඇයි? අපේ රටේ සමාජවාදී ශිෂ්‍යාංගමය නිල වශයෙන් බිහි වෙලා ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වයට පත් වුණේ 1977න් පස්සේ. ඊට කලින් ශිෂ්‍යාංගමේ සමාජ සංගමයේ තිබුණ නමුත් නායකත්වයට පත් වුණේ 77න් පස්සේ.
විශේෂයෙන් අපිට මතකයි 1976 නොවැම්බර් මාසෙට කලින් ශිෂ්‍ය ව්‍යාපාර තුළ විශ්වවිද්‍යාල තුළ නායකත්වයේ දැරුවේ අපේ රටේ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ ශිෂ්‍ය ව්‍යාපාර. නමුත් 1976 නොවැම්බර් වීරසූරිය ඝාතනයෙන් පස්සේ එතකොටත් කොමියුනිස්ට් පක්ෂයේ ආණ්ඩුව තුළ හිටපු නිසා ඔවුන්ට එක වගකීම් මිදෙන්න බැරි වුණා. ඒ නිසා ශිෂ්‍ය ව්‍යාපාර නායකත්වය කොමියුනිස්ට් පක්ෂ අතින් ගිලි වෙලා ඒක සමගම ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී ශිෂ්‍යාංගම අතරපත් වෙනවා. ඒ වෙනකොටත් සමාජවාදී ශිෂ්‍යාංගමේ අතට ශිෂ්‍ය ව්‍යාපාර නායකත්වයේ පත් වෙනකොටත් ජනතා විමුක්ති පෙරමුණ 1971 අරගලෙන් පස්සේ තහනමට ලක් වෙලා මර්ධනයට ලක් වෙලා බොහෝ දෙනා ඉරගත වෙන්න වෙලාවක. අපේ පක්ෂය එළියට ඇවිල්ලා ක්‍රියාකාරී ලෙස මැදිහත් වෙන්නත් කලින් තමයි ශිෂ්‍ය ව්‍යාපාර නායකත්වයේ සමාජවාදී ශිෂ්‍යාංගම අතරපත් වෙන්නේ. ඒ පත් වෙනකොටම පත් වෙච්ච මොහොතේම ශිෂ්‍ය ව්‍යාපාරය එතෙක්කල් පවත්වන ආපු සම්ප්‍රදායක ශිෂ්‍ය සටන් ව්‍යාපාරය නැස් කරලා පොදු ජනතාවත් එක්ක එකතු වෙච්ච ශිෂ්‍ය ව්‍යාපාරයේ අරගලවලට අමතරව අධ්‍යාපන අරගලට අමතරව පොදු ජනතාවගේ අරගලත් එක්ක තමන්ගේ දෙමව්පියන්ගේ ප්‍රශ්න වෙනුවෙන් සටන් වදින්න ලෑස්ති කියන එක පෙන්නමින් අලුත් පරිච්ඡේදයක් ආරම්භ කළා. අපිට මතකයි 1978 කාලේ ඒවකට තිබිච්ච ආණ්ඩුව ජයවර්ධන මහත්තයාගේ ආණ්ඩුව අපේ රටේ ජනතාවට තිබිච්ච එක්තරා සහනයක් වෙච්ච හාල් සලාක පොත කපා දාපු වෙලාවේ ඒ හාල් සලාක පොත කැපිමිටේරේව පෙරදෙණි විශ්වවිද්‍යාලයෙන් ශිෂ්‍යාංගමේ සටනක් ආරම්භ කළා. ඒ සටනේ ප්‍රතිඵලයක් ලෙස සමාජවාදී ශිෂ්‍යාංගමේ ආරම්භක ලේකම්වරයන් ලෙස කටයුතු කරපු නායකයන් ලෙස කටයුතු කරපු අපේ සහෝදරුන්ට කැපකිරීම කරන සිද්ධ වුණා. විශේෂයෙන්ම සාන්ත බණ්ඩාර සහෝදරයාගේ ශිෂ්‍ය භාවයේ එකදී අහෝසු වුණා. නිසා ආරම්භ කරනකොටම පොදු ජන අරගලයක් වෙනුවෙන් ශිෂ්‍ය භාවය අහෝසි කරගනිමින් කැපකිරීම කරමින් ඒ අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් කියන එක පෙන්වමින් තමයි සමාජවාදී ශිෂ්‍යාංගමේ තමන්ගේ සටන තමන්ගේ ගමන් මඟ ආරම්භ කරගත්තේ. ඊට පස්සේ ආපු ගමන් මගේ අපි දන්න සුවිශේෂ ස්ථාන ගොඩක් තියෙනවා. නමුත් මේ වෙලාවේ ගොඩක් දේවල් කතා කරන්න අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. නමුත් වැදගත්ම සම්දිස්ථාන දෙකක් මතු කරොත් විශේෂයෙන්ම අපේ තරුණ මේ අලුතෙන් ශිෂ්‍ය ව්‍යාපාරත් සම්බන්ධ වෙන තරුණ දූ දරුවන්ගේ අවබෝධය වෙනුවෙන් ඔබ කාටත් මතක ඔබ කලුත් ඇහුවා අපේ රටේ අධ්‍යාපනය විකිණීමේ පෞද්ගලිකකරණ කරන ක්‍රියාවලිය බොහොම පැහැදිලිවම ආරම්භ කරන පටන් ගත්තේ 1977 න් පස්සේ. 77 පස්සේ ආණ්ඩුව විවෘත ආර්ථික තුල සියල්ල විකුණුමින් යන අතර අධ්‍යාපනයත් විකුණන තීරණයක් ගත්තා. ඒකට අනුව තමයි 1981 කාලේ අධ්‍යාපන ධවල පත්‍රිකාව ඉදිරිපත් වෙන්නේ. අධ්‍යාපනයේ පෞද්ගලිකකරණය කරන්න. එතකොට අධ්‍යාපන ඇමතිකම දරුවේ වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා. ජනාධිපතිකම දරුවේ එතුමාගේ මාමා ජයවර්ධන මහත්තයා. මේ අධ්‍යාපන ධවල පත්‍රිකාව ඉදිරිපත් වෙච්ච වෙලාවේ ඒ අධ්‍යාපන ධවල පත්‍රිකාව පරාජයටපත් කරලා නිදහස් අධ්‍යාපනයේ රැකගැනීමේ සටනේ නායකත්වය ගත්ත සමාජවාදී ශිෂ්‍යාංගමේ ඇතුළු ශිෂ්‍ය ව්‍යාපාරය. ඒ සඳහා දෙවන්ත ශක්තියක් ලබා දුන්න ජනතා විමුක්ති පෙරමුණේදා. ඒ වෙනකොට ජයවර්ධන මහත්තයා හිටියේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පරාජය පිළිගන්න මානසිකත්වයක නෙවෙයි. ජනතාවගේ අරගල වලට ජයග්‍රහණ දෙන මානසිකත්වයක නෙවෙයි. 1980 ඊට අවුරුද්දකට කලින් ඇති වෙච්ච සමස්තමා වැඩවර්ජනයේ කම්කරපන්තියේ පොඩි පට්ටම් කරලා ලක්ෂයක් කම්කරපන්ති එළියට දාලා කම්කරු අරගලයක් කුඩු පට්ටම් කරලා ඒ කම්කරු අරගලයක් පරාජයටපත් කරපු කුඩු පට්ටම් කරපු ඒ තමන් අතරගත්තු ඒ මහ බලයත් එක්ක පම්පෝරි ගහමින් තමයි හිටියේ ජයවර්ධන මහත්තයා. එසේ ජයවර්ධන මහත්තයා ලෑස්තිලා හිටියේ නෑ කායිස්රාත් දන ගහන්න පරාජය බාර ගන්න ලෑස්තිලා හිටියේ නෑ. එසේ මට මතකයි ඒ කාලේ අපි දේශපාලන පටන් ගත්ත කාලේ එක වෙලාවක හිටපු ජනාධිපතිවරු ජයවර්ධන මහත්තයා කිව්වා ශිෂ්‍යෝ අරගල කරනකොට ධවල පත්‍රිකාවට ඇරෙව්වා. යා කිව්වා ශිෂ්‍යෝ අරගල කරත් පාරට බැස්සත් විප්ලව කරත් මේක නවත්තන්න නැහැ කියලා කිව්වා. ඔය වචන කිව්වා. හැබැයි ශිෂ්‍ය ව්‍යාපාරයේ තමන්ගේ අරගල ඇත්තරියේ නැහැ. දෙවන්ත සටනක් ආරම්භ කළා. ඒ සටන ඉස්සරහට ගියා. අවසානයේ කම්කරු පන්ති ඉදිරියේ දන ගහපු නැති ජයවර්ධන මහත්තයාට ශිෂ්‍ය ව්‍යාපාර ඉස්සරහා දන ගහලා ධවල පත්‍රිකාව අකුල ගන්න සිද්ධ වෙනවා. නිසා ශිෂ්‍ය ව්‍යාපාරයේ එවැනි කීර්තිමත් සටන් ඉතිහාසයක් උරුම වුණේ සමාජවාදී ශිෂ්‍යාංගමේ නායකත්වයේ තුල මේ සටන් කරගෙන ආපු නිසා. උපාය මාර්ග තෝරාගෙන උපක්‍රම තෝරාගෙන සටන් ක්‍රම තෝරාගෙන කරපු අරගලයක් විසින් ජයග්‍රහණයක් ලබන්න පුළුවන්කම තිබුණා.
කම්කරපන්තියේ පරාජයත් උනේ කම්කරපන්තිය පැරණි වම ව්‍යාපාරයේ නායකත්වයෙන් අරගල කරා උපාය මාර්ග තිබුණේ උපක්‍රම තිබුණේ වැරදි උපක්‍රම ඔස්සේ අරගල කරා ඒක පරාජයටපත් වුණා හැබැයි ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වය ජනතා විමුක්ති පුරන සතුව තිබෙච්ච නිසා ඒ අරගලය හරිමග මෙහෙපු නිසා ජයවර්ධන මහත්තයා වගේ තාමත් ධර්ම පාලකයෙක් දනගස්සලා දෙවන්ත ජයග්‍රහණයක් අත්පත් කරගන්න ශිෂ්‍ය ව්‍යාපාරයට පුළුවන් වුණා ඒක අපි හිතනවා අපේ රටේ ශිෂ්‍ය ව්‍යාපාර ලැබු දෙවන්ත ජයග්‍රහණයක් කියලා ඊට පස්සේ ආපු ආණ්ඩු දවල පත්‍රිකාවේ එක දේවල් හොරාට කැලල ගෙන ආපු එක ඇත්ත. නමුත් සමස්තේ ඒගොල්ලන්ට සම්මත කරගන්න බැරි වුණා. ඊළඟට ඒ වගේම එයින් පස්සේ ඒ සමගම ආපු රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්න උත්සාහ කරාම ඒක පරද්දන්න ශිෂ්‍ය ව්‍යාපාර සටන් කරා මහා කැපකිරීම කරා අවසානයේ ඒ සටන ජයග්‍රහණයෙන් කෙලවර කරගන්න ශිෂ්‍ය ව්‍යාපාරට පුළුවන්කම ලැබුණා. ඒ වගේම 1986 87 කාලවල 87 කාලේ විශේෂයෙන්ම ගත්තොත් ඉන්දු ලංකාවේ උසම අස්සම් කරලා ඉන්දියානු හමුදා ලංකාවට ඇවිල්ලා අපේ රට ඇතුලේ දේශප්‍රේමී අරගලයක් මතු වෙච්චලාවේ ශිෂ්‍ය ව්‍යාපාරය ඒ සටනේ පෙරමුණ ගත්තා. එදා කම්කරු පන්තියත් එක්ක අනුකූල කණ්ඩායම් සමග එකතු වෙලා දේශප්‍රේමී අරගලයක පෙරමුණේ සටන් කරනත් ශිෂ්‍ය ව්‍යාපාරයට හැකියාව ලැබුණා. ඒ වෙනුවෙන් මහා දෙවන්ත කැපකිරීම කරන්න ශිෂ්‍ය ව්‍යාපාරට සිද්ධ වුණා. එසත් මේ ආපු 44ක ගමන් මඟ තුල ශිෂ්‍ය ව්‍යාපාරය දෙවන්ත කැපකිරීම කරලා තියෙනවා. මහා සටන්ගාමීත්වයක් පෙන්වලා තියෙනවා. මහා සහෝදරත්වයක් පෙන්වලා තියෙනවා. ඒ වගේම ජයග්‍රහණ රසක් අත්පත් කරගෙන තියෙනවා. අපේ සමාජයේ බොහෝ බලවේගයන්ට ජයග්‍රහණ අත්පත් කරගන්න බැරුව තිබියදී ශිෂ්‍ය ව්‍යාපාරය සමත් වෙලා තියෙනවා. එක්ක සටන් කරපු නිසා විශේෂම ශිෂ්‍ය ව්‍යාපාරයට 1977න් පසු නිවැරදි නායකත්වයක් තිබෙච්ච නිසා ජයග්‍රහණ රසක් අත්පත් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මෙතන මට කලින් කතා කරපු ඔබට සූපදන ඉදිරිපත් කරපු මේ අපේ මහත්තුරු සහෝදරු බොහෝ දෙනා මත කරපු දෙයක් තිබුණා. ඒ තමයි නිදහස් අධ්‍යාපනයේ ආරක්ෂා වෙලා තින්නේ ශිෂ්‍ය ව්‍යාපාරයේ අරගල නිසා කියලා. ඒක තමයි සත්‍ය. මේ මොහොතේ අපි නිදහස් අධ්‍යාපනය කියලා සලකන යමක් ඉතුරුලා තියෙනවා නම් ඒක ඉතුරුලා තින්නේ පාලක පන්තියේ අනුකම්පාව නිසා නොව. පාලක පන්තියේ පරිත්‍යාගශීලීත්වය නිසා නොව ශිෂ්‍ය ව්‍යාපාරය විසින් කරපු මහා දෙවන්ත අරගලයක ප්‍රතිඵලයක් හැටියට. ඒ අරගලයේදී අද මෙතන ඉගෙන ගන්න, පාසල ඉගෙන ගන්න, විශ්වවිද්‍යාල ඉගෙන ගන්න ඔබට නිදහසේ නොමිලේ කිසියම් ප්‍රමාණයක් ඉගෙන ගන්න අද පුළුවන්කමක් තියෙනවා නම් ඔය හැකියාව ලබා දෙන්න ඉතිහාසයක් පුරා වසර 40ක ඉතිහාසයක් පුරා විශේෂයෙන් පහුගිය වසර 25කට වැඩි ඉතිහාසය පුරා ශිෂ්‍ය ව්‍යාපාරය මහා දෙවන්ත කැපකිරීමක් කරා දෙවන්ත දිවිවිදීමක් කළා තමන්ගේ අධ්‍යාපනය නැති වුණ අතරමඟ උපාධි නැති වුණා උපාධි විතරක් මොකද්ද ජීවිතත් නැති වුණා ඒ නිසා එවැනි අරගල කරපු කැපකිරීම කරපු පරිත්‍යාග කරපු ඉතිහාසයක් පසු කරන් තමයි ඉතිහාසයක් සහිතව තමයි ශිෂ්‍ය ව්‍යාපාරය වෙත් තියෙන්නේ ඒ ඉතිහාසය තුල ශිෂ්‍ය ව්‍යාපාරේ නායකත්වය ලබා තින්නේ සමාජවාදී ශිෂ්‍යාංගමේ සාපීතනවා ඒ සමාජවාදී ශිෂ්‍යාංගමේ වර්තමාන නායක මණ්ඩල මේ සමස්ත ඉතිහාසයේ අත්දැකීම් එකතු කරගනිමින් මේ ශිෂ්‍ය ව්‍යාපාරය ජයග්‍රහණය කරා ගෙන යාමට සමත් වෙනවා ඇති කියන විශ්වාසය අපට තියෙනවා ඒ වෙනුවෙන් අපි ජනතා විමුක්ති පෙරමුණ ලෙස ශිෂ්‍ය ව්‍යාපාරයට ශිෂ්‍යාංගමේ අලුත් නායක මණ්ඩල සහෝදරයන්ට අපේ සූපතුන් එකතු කරන මොහොතේ මේක අවස්ථාවක් කරගන්න. ආදරණීය සහෝදරයන් සහෝදරවරුනි සමාජ ශිෂ්‍යාංගමේ මේ ජාතික සභාව පවත්වන මේ මොහොත වෙනකොට අපි ඉන්නේ කුමන දේශපාලන වටපිටාවකද? රටේ තියෙන ප්‍රශ්නේ මොකක්ද? ගොඩක් වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දේවප්‍රිය සහෝදරයත් කරුණු කීපයක් කිව්වා. නමුත් අපි හිතනවා ඔබ මෙතනට එකතු වෙච්ච වෙලාවක ඔබ අලුතෙන් ධෛර්යයක් කරන් යන වෙලාවක අලුත් නායකත්වයක් එක්ක එකතු වෙලා වැඩ කරන්න හදන වෙලාවක මේ රටේ අනාගතේ බාර ගන්න ඉන්න ඔබ තේරුම් ගත යුතු ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. අපි ජීවත් වෙන්නේ අපි දැන් ඉන්න දේශපාලන වටපිටාව මොකක්ද? අපි තනි වචන කියවොත් කෙටියෙන් කිව්වොත් එහෙම අපි ජීවත් වෙන සමාජය ධනවාදී සමාජය. මේ ධනවාදී සමාජයේ ධනපති ක්‍රමය අපේ රටේ ජනතාවගේ කිසිම ප්‍රශ්නයක් විසඳන්න බැරි මට්ටමට දැන් අරුබුදයට ගිහින් තියෙනවා. අරුබුදයට ගියපු තවදුරටත් හදන්න බැරි, ගොඩ ගන්න බැරි කිසිවක් බලාපොරොත්තු වෙන බැරි මට්ටමේ අරුබුදයට ගියපු ක්‍රමයක් බවට ධනවාදයපත් වෙලා තියෙනවා. ඒ අරුබුදයට ගියපු ධනවාදයේ පවත්තන් යන ධනපති පාලන තන්ත්‍රය
ධනපති පක්ෂ අර්බුදයටපත් වෙලා තියෙනවා. අපේ රටේ 1947න් පස්සේ ගත්තට පස්සේ අවුරුදු 68ක ඉතිහාසයක් තියෙනවා. ඒ ගෙවිච්ච අවුරුදු 68 ඉතිහාසය තුල අපේ රට පාලනය කරේ කවුද? අපේ රටේ ධනිෂ්ඨ පන්තිය අපේ රට පාලනය කරා. 1952න් පස්සේ මේගොල්ලෝ දෙකට බෙදලා පාලනය කරා. 47 සිට 52 දක්වා 56 දක්වා එකතු වෙලා පාලනය කරා. ඊට පස්සේ ඒකෙන් පස්සේ වෙනිනුම් පාලනය කරන්න පටන් ගත්තා. වසර 67ක් එලෙස පාලනය කරලා දැන් වෙනකොට ආපහු දෙගොල්ලෝ එකතු වෙලා පාලනය කරන්න පටන් ගන්න තියෙනවා. මේක කලින් තිබුණා පෞල්වාදී ආණ්ඩුවක්. ඒ ආණ්ඩුව ජනතා පැරද්දුවා. දැන් තියෙන හවුල් ආණ්ඩුව. පෞල් ආණ්ඩුව පරද්දලා හවුල් ආණ්ඩුවක් ඇවිත් හවුල් ආණ්ඩුව දිහා බැලුවට පස්සේ අපට පේනවා පෞල් ආණ්ඩුවගේ පාරේම යන්න හදනවා දෝ කියලා. යමින් තියනවාද කියලා. මොකද ආණ්ඩුව හවුල් වුණත් ආණ්ඩුව පෞල් වුණත් ආණ්ඩුව මොකක් වුණත් ඒක ධනපති ආණ්ඩුවක් නම් අපි ඉස්සරහ දෙන ප්‍රශ්න වලට ස්ථිරසාර විසඳුම් සදාකාලික විසඳුම් නිවැරදි විසඳුම් නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ අපි කිසිවක් ඉල්ලන්නේ නැහැ කියලා. අපි අරගල කරන්න ඕන, සටන් කරන්න ඕන, අයිතිවාසිකම් ඉල්ලන්න ඕන, දිනා ගන්න ඕන. හැබැයි ඒ ASCII මතක තියාගන්න කම තියෙනවා ඒ අයට අපේ ප්‍රශ්න වලට දිගු කාලන විසඳුම් ලබා දෙන්න පුළුවන් කමක් නැහැ කියන කාරණා. දැන් අපි කල්පනා කරලා බලුවොත් මේ ධනවාදයේ අරුබුදේ පළදාව අපිට කොහොමද දැනලා තියෙන්නේ? පළදාව අපිට ලැබිලා තියෙන්නේ කොහොමද? වසර 68ක් තිස්සේ ආපු සමාජ ක්‍රමයක් ඇතුළත. අද අපි ගත්තොත් දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට බැරි සමාජයක් හැදිලා නැද්ද අපේ රටේ? දරුවන්ට උපදින දරුවෝ ඔක්කොටම අධ්‍යාපනය දෙන්න බැරි සමාජයක් අපේ රටේ නිර්මාණය තියෙනවා. අපි කවුරුත් දන්නව සංඛ්‍යාලයකට ගත්තොත් වසරකට 3,60,000ක් පමණ දල වශයෙන් ගත්තොත් වසරකට 3,60,000ක් පමණ අධ්‍යාපන ඇතුළත් වෙන පළවෙනි පන්තියෙන් ඉගෙන ගන්න. පළවෙනි පන්තියෙන් ඉගෙන ගන්න 3,60,000ක් ඇතුළත් වුණාම අධ්‍යාපනය සඳහා ඒකෙන් 60,000ක් 10 වෙනි පන්තියට යන්න කලින් අතරමඟ හැරෙනවා. ඒ කියන්නේ 6න් පංගුවක්. හැම ළමයි 6 දෙනෙක්ගෙන් එක්කෙනෙක් 10 වෙනි පන්තිය දක්වා යන්නේ නැහැ. ඇයි? ඉගෙන ගන්න ආස නැති නිසාද? ඔබ වගේ දැනුම නැති නිසාද? මොලේ නැති නිසාද? නැහැ. ආර්ථික අමාරුකම් නිසා, දෙමාපියන්ට බැරි නිසා, පාසලක් නැති නිසා, මේ ආර්ථිකම් සමාජයේ ප්‍රශ්න රසක් නිසා මේ දරුවෝ නතර වෙනවා ඉගෙන ගන්න නැතුව. 60,000ක් නතර වෙනවා. ඊට පස්සේ ඉතුරු ලක්ෂ 3න් සාමාන්‍ය පෙළ කරාට පස්සේ පිරිසක් හැලෙනවා. උසස් පෙළෙන් පස්සේ පිරිසක් හැලෙනවා. ඊට පස්සේ උසස් පෙළ ලක්ෂයක් සමත් වුණත් විශ්වවිද්‍යාලයට 25000ක් හෝ 30000ක් ඇතුළත් වෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපන උපාධියක් අරන් එළියට එන්නේ 25000ක් නැත්නම් 30000ක පිරිසක්. අපි 30000ක්ම කියලා කියන්නකො පොඩ්ඩ වැඩිපුර කියලා. කියන්නේ 3,60,000ක් පළවෙනි පන්තියෙන් ඇතුළත් වුණාම අධ්‍යාපන කරන ක්‍රියාවලියට 3,60,000ක් ඇතුළු වුණාම පළවෙනි පන්තියෙන් උපාධියක් අරන් එළියට එන්නේ 30000යි නම් මොකද්ද මේ අධ්‍යාපන ක්‍රමය? ධනවාදී කොතනද අපි ගෙනැත්තේ? ඒ කියන්නේ පළවෙනි පන්තියට ඇතුළත් වෙන හැම ළමයාටම Tamanට යන්න පුළුවන් උපරිම දුරක් දක්වා උසස් අධ්‍යාපන දක්වා අධ්‍යාපන ලබා දෙන්න මේ සමාජය අසමත් නම් ඒකට වැඩපිළිවෙලක් තාම නැත්නම් ආණ්ඩු මාරු වුණාට ඇමතිලා මාරු වුණාට යෝජනා මාරු වුණාට ප්‍රශ්නේ ඒකම නම් ඒ කියන්නේ මේ ක්‍රමය ඔප්පු කරලා තියෙන ඔවුන්ට මේ ක්‍රමයට දරුවන්ට උගන්වන්න බෑ කියලා. මේක ලංකාවේ ප්‍රශ්නයක් නෙවෙයි. ධනවාදී තියෙන කොතනද එක ප්‍රශ්නයක් තියෙනවා. මම දැක්කා ළඟදී ඔය වෙබ් අඩවියක දාලා තියෙන තොරතුරු ඒකේ තිබුණා මොකද්ද? අපි 21 වෙනි සියවසට ආවන 21 වෙනි සියවසට ජනතාව පය තිබ්බේ කෝටි සමාන බිලියන 7ක ජනගහනයක් එක්කෙන කෝටි 700ක් ජනගහනය බිලියන 7ක් දල වශයෙන් කෝටි 700. ඒ බිලියන 7ක ජනගහනයෙන් ලෝක පුරා ජනගහනය බිලියන 7කින් බිලියන 1ක් එන්නවලු අකුරු ලියන්න කියන්න බැරි 7න් පංගුව. අපේ රටේ ඉච්චර නැති කැත්ත. නමුත් ලෝක රටවල් තියෙනවා ලියන්න කියන්න බැරි කට්ටිය වැඩියෙන් ඉන්නට. මුළු ලෝකෙම තත්ත්වය මේකයි. අධ්‍යාපනයෙන් දරුවන් පිටමන් කිරීම තමයි ප්‍රතිපත්ති ධනවාදී. අධ්‍යාපනයට උරා ගැනීම නෙවෙයි ප්‍රතිපත්ති. එනිසා මේ අපේ රටේ ගත්ත ප්‍රතිපත්ති ඔක්කොම හදන්නේ මොකටද? අධ්‍යාපනයට ඇතුළු කරගන්න නෙවෙයි හලන්න පිටමන් කරන්න ප්‍රතිපත්ති හදන්නේ. පයේ ශිෂ්‍යත්වයේ ඇදුවත් හදන්නේ ලකුණු මට්ටම් ගේන්නේ උඩට ගන්න නෙවෙයි පහළට හලන්න. සාමාන්‍ය පෙළ ගත්තමත් ඔක්කොම ප්‍රතිපත්ති හදන්නේ උඩට ගන්න නෙවෙයි පහළට හලන්න. උසස් පෙළ හදන්නේ ප්‍රතිපත්ති පහළට හලන්න. උපාධියත් එහෙම තමයි. ඒ කියන්නේ මේවා කඩළු වගේ දාලා තියෙන්නේ.
කකුල පැටලෙනවා වැටෙනවා. දුහන නෙවෙයි හදලා තියෙන්නේ. හලන් හදපු ක්‍රමයක් තියෙන්නේ. ඉතින් මෙහෙම ක්‍රමයකට ඉස්සරහට බෑ. හැබැයි ඒ නිසා දරුවන්ට උගන්වන්න බැරි සමාජයක, දරුවන්ට උගන්වන්න ලෑස්ති නැති සමාජයක, දරුවන්ට උගන්වන්න අවශ්‍ය වැඩපිළිවෙලක් නැති සමාජයක ඔබ අප ජීවත් වෙනවා. ඒ විතරක් නෙවෙයි දරුවන්ට රැකවරණ නැති සමාජයක අපි ජීවත් වෙනවා. දරුවන්ට අධ්‍යාපනයක් නැහැ, රැකවරණයක් නැහැ. ආණ්ඩුවේ මැති ඇමතුරු, ලොකු මහත්තුරු, බලධාරීන් කතා පවත්වන දැන් ලස්සන කතා කියනවා හොඳම දේ දරුවන්ට කියලා. දැන් පහුගිය පළවෙනිදාත් ලෝක ළමා දිනෙත් තිබ්බා, වැඩි දිනෙත් තිබ්බනේ. ළමා දිනෙට කවුරුත් එකතු වෙලා ළමයි වගේ ඒගොල්ලොත් අපට හොඳට කතා ටිකක් කියනවා. හැබැයි ඒ කතා කිව්වට යථාර්ථය මොකද්ද? අපේ රටේ දරුවන්ට රැකවරණේ නැහැ. ඇයි රැකවරණ නැත්තේ? දැන් ඊට පස්සේ වුණ බණ පටන් ගන්න අම්මා තාත්තට. මේ අම්මා තාත්තා දරුවෝ බලාගන්නේ නැහැ කියලා. අපේ රටේ අම්මලා තාත්තලා දරුවන්ට ආදර නැහැ නෙවෙයි. දැන් මේ ළමා ප්‍රශ්න තියෙන හැමතැනකම බලනකො මොකද වෙලා තියෙන්නේ කියලා. අම්මා රට ගිහිල්ලා තාත්තයි දරුවෝ ටික විතරක් ඉන්නවා. ඊට පස්සේ තාත්තා බීමට බැහැවිලා දරුවෝ බලාගෙන ඥාතිකා. නැත්තම් තාත්තා පවුල දාලා ගිහිල්ලා වෙන කසාදයක් කරගෙන අම්මයි දරුවෝ ටික විතරක් ඉන්නවා. දරුවන්ගේ ප්‍රශ්නේ බරපතලලා තියෙනවා. නැත්තම් දෙන්නම නැහැ. මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. සමාජයක් ලෙස සමාජ පෞල් සංස්ථාව කඩවට්ටලා තියෙනවා. අම්මා රට යන්නේ මොකටද? සල්ලි හම්බ කරන්න. ඒ රටෙන් සල්ලි හම්බ කරන්න ලංකාවේ ආදායම් ලබන මගක් නැති නිසා. සමාජ ප්‍රශ්නයක් මේක. අමතත ප්‍රශ්නයක් නෙවෙයි. ඒක නිසා දරුවන්ට රැකවරණේ නැහැ. ඒකේ ප්‍රතිඵල අපි දැක්ක පොග දවස්වල. යාපනයේදී විද්‍යා දැරිය දූෂණ කොට මරා දැම්මා. ඒ ප්‍රවෘත්ති කම්පන යන්න කලින් මෙහෙදී සේයා දැරිය දූෂණ කොට මරා දැම්මා. ඒ වගේ සිද්ධියක් වුණාම මුළු සමාජෙම කම්පා වෙලා අපරාධකරුවෝ හොයනවා එල්ලන්න ඕන කියලා. දැන් අලුත් මතයක් ඔය අලුත් කතාව මේ දවස්වල එල්ලුම් ගාට කඹ හොයනවා එල්ලන්න කට්ටිය ඉන්ටර්වයුව කරන මේ දවස්වල. ඊයේත් මම අහගෙන ප්‍රවෘත්ති වලට කියනවා ඒ ඉන්ටර්වයුව වලට ආපු කට්ටිය මේ මාධ්‍ය වලට තමන්ගේ කතාව කියනවා. මම නම් ආවේ මේ මොකද මේ අපරාධ වැඩි වෙලා තියෙන නිසා එල්ලන්න ඕන කෙනෙක් නැත්තම් කාරණා නිසා එල්ලන්න තමයි මං ආවේ කියලා. දැන් කට්ටිය ලෑස්ති එල්ලන්න. කඹේ හොයනවා එල්ලන්න කෙනාත් හොයන් තියෙන්නේ. හැබැයි එල්ලන්නේ කාවද කියලා හොයාගන්නේ නැහැ. කඹේ තියෙනවා අලු ගෝසුවක් තියෙනවා කාවද එල්ලන්නේ. තනි අපරාධකාරය එල්ලම එක බේරන්න පුළුවන්ද? බැහැ. අපරාධ නිර්මාණ වන සමාජයක් තියෙද්දි තනි අපරාධකාරෝ එල්ලන්න ගියොත් එම කඹ ගොඩක් ගේන්න වෙයි. එල්ලන්න ඕන කරන කට්ටිය ගොඩකට රස්සාවල් තියෙවි. ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ ඔය අපරාධ දැකලා කම්පාවටපත් වෙලා අපරාධකරුවන් එල්ලා මරන්න කතා කරන සමාජයේ ඉන්න හැමදෙනාම හොඳ ටිකක් ලොකු කම්බයක් හෙවුවොත් හොඳයි. මේ අපරාධකරුවන් මිනිස්සු අපරාධකරුවන් බවට පත් කරන සමාජය එල්ලා දාන්න කම්බයක් හෙවුවොත් හොඳයි. ඒකෙන් තොරව මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කමක් නැහැ. සමග සමාජ ක්‍රමයක ප්‍රශ්නයක් තියෙනවා. ඒක වෙනස් කරන්න නැතුව මේ ප්‍රශ්නට උත්තර හොයන්න පුළුවන් කමක් නැහැ. මම කියමින් හිටියේ මොකද්ද? දරුවන්ගේ ප්‍රශ්නේ දරුවන්ට උගන්වන්න බැරි සමාජයක්, දරුවන්ට රැකවරණ දෙන්න බැරි සමාජයක ඔබ අපි ජීවත් වෙනවා. ඊට පස්සේ දරුවෝ ඊට පස්සේ තරුණයෝ බවට පත් වෙනවා. ඊට පස්සේ මොකද අපිට තියෙන්නේ? ආයි තරුණයන්ට රැකියා නැති සමාජයක්. දරුවෝ ලෙස ඉන්නකොට දරුවන්ට අධ්‍යාපන ලබන්න විදියක් නැහැ, රැකවරණේ නැහැ. යන්තම් තරුණයට මොනවට පස්සේ ඊට පස්සේ රැකියා නැහැ. අපේ රටේ සාමාන්‍යයෙන් ගත්තොත් නිකන් අපි හිතන තරම් ලක්ෂ 10 පැනලා තියෙනවා රැකියා නැති ප්‍රමාණය තරුණ පරපුර. හැම අවුරුද්දකම ලක්ෂ 3ක් එකතු වෙනවා මේ රැකියා නැති ගොඩට අලුතෙන් රැකියා හොයාගන්න. ලක්ෂ 3ක් හැම අවුරුද්දකම එනවා. හරිනේ. 3,80,000ක් අධ්‍යාපනයට ඇතුල් වෙනවා නම් හැම අවුරුද්දකම පාසල් වලට ඒ කියන්නේ ලක්ෂ 3ක් එන්න ඕන රස්සාවල් හොයාගන්න. ලක්ෂ 3ක් රස්සාවල් හොයාගෙන ආවට පස්සේ ආණ්ඩුවට පුළුවන්කම දෙන්න කීයට දෙන්න? රාජ්‍යංශයේ පුරප්පාඩු පෙරෙව්වොතින් සාමාන්‍යයෙන් 30000කට වගේ දෙන්න පුළුවන් රස්සාව. පෞද්ගලික අංශෙත් සාමාන්‍ය 35000කට වගේ රස්සාවල් දෙන්න දෙකටක් ලැබෙනවා. එකතු කරලා 65000යි. ලක්ෂ 3ක් හැම අවුරුද්දකම රස්සාව හොයාගෙන එනවා. 65000කට හම්බුනාම 235000ක් තියෙන රස්සාවක් නැතුව. 235000ක් හැම අවුරුද්දකම එකතු වෙනවා රැකියා නැති ගොඩට. රැකියාවක් නැතුණාට පස්සේ තරුණයන්ට ඒක ජීවිතේ මාරාන්තික ප්‍රශ්නේ. ඊට පස්සේ මොකද්ද ජීවත් වෙන ක්‍රමය? ඊට පස්සේ ඒගොල්ලන්ට සිද්ධ වෙන මොනව කරන්නද? කොරියාවට යන්න ඕන විභාගෙ ලියලා පගා ගහලා. නැත්තම් ඕස්ට්‍රේලියාවට යන්න ඕන හොර බෝට්ටුවේ නැගලා. නැත්තම් මොනෝහර දේවල් කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ සමාජ විරෝධී වැඩ කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ උන් අපරාධකාරවටපත් වෙනවා. ඊට පස්සේ හිරේ යන්න සිද්ධ වෙනවා.
මේ තරුණ පරපුරේ අනාගතේ නැති කර දාලා තියෙන්නේ. ඉතින් ඒ නිසා එහෙම වුණාට පස්සේ තරුණ පරපුරට අනාගතයක් නැතුණාම ඒක ප්‍රතිඵලය මොකද්ද? අනාගතයක් නැති, අනාගත අපේක්ෂා නැති, අනාගත බලාපොරොත්තු නැති තරුණ පරපුරක එක පැත්තෙන් ගත්තොත් සමාජ විරෝධීන් බිහි වෙනවා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ දිවිනසා ගැනීම වැඩි වෙන පටන් ගන්න තියෙනවා. දැන් අපි කවුරුත් දන්නවා අපේ රටේ හැම දවසකම 14 දෙනෙක් දිවිනසා ගන්නවා කියලා. දැන් මේ දවස් වෙනකොට මේ තරුණ පරපුර කුඩා ළමයි දිවිනසා ගන්න පටන් ගන්න තියෙනවා. මේ මාධ්‍ය වාර්තා අපි දකින්නේ මොනවද? අවුරුදු 8 ළමයි 9 ළමයි ඒගොල්ලොත් එල්ලම යනවා. ලෝකයේ දිවිනසා ගැනීම වැඩිම රටවල් අතර ලංකාව 4 වෙනියට ඉන්නවා. තව පියවර දෙකක් තිබ්බම පළවෙනි. එතනපත් වෙලා තියෙනවා. දැන් දරුවන්ට උගන්වන්න බැරි සමාජයක්, දරුවන්ට රැකවරණ දෙන්න බැරි සමාජයක්, ඒ දරුවන් තරුණයන් වුණාට පස්සේ රැකියාවක් දෙන්න බැරි සමාජයක්, අනාගතේ සහත ගන්න බැරි සමාජයක අපි ජීවත් වෙනවා. අපරාධ වැඩි වෙලා, එල්ලිලා මරනවා, දිනසා ගැනීම ඒවත් එක තමයි සමාජ ජීවත් වෙන්නේ. ඒ විතරක් එතනින් පොඩක් යහට ගියාම වැඩිහිටි වයිත පස් දෙනවා. වැඩිහිටියන්ට රැකවරණ සමාජයක්. දැන් ඒක ප්‍රශ්නයක් බාටපත් වෙලා. වැඩිහිටියන් සලකන්න කෙනෙක් නැහැ. දැන් මම මේ අපේ සමාජයේ මුන්දන අලුත් ප්‍රශ්නේ මේක. සමාජ වෙනස් වෙලා තියෙනවා. ඉස්සර ගම්වල ජනතාව ජීවත් වුණා. ලොකු පවුලක් හිටියා. දරුවෝ ගොඩක් හිටියා. එක ගොඩේ ජීවත් වුණා. එතකොට වැඩිහිටියෝ බලාගත්තා දරුවන්ගේ දරුවෝ. වැඩිහිටියෝ විසින් දරුවන්ගේ දරුවෝ බලා ගන්නවා. දරුවන්ගේ දරුවෝ විසින් වැඩිහිටියෝ බලා ගන්නවා. දෙකම නිකන් එකට සිද්ධ වුණා. දැන් තත්ත්ව වෙනස් වෙලා තියෙන රට නාගරිකකරණ වෙලා ඉතින් ඒව වෙනස් බෑ. දැන් පුංචි පවුල් තියෙන්නේ. ළමයි දෙන්නයි ඉන්නේ. ළමයින්ට බෑ ආච්චිලා සීයලා බලා ගන්න. ඒගොල්ලෝ උදේ 6ට ඉගෙන ගන්න ගියාම රැ 8ට ගෙදර එන්නේ. රස්සාව කරනවා වගේ. ඊට පස්සේ වැඩිහිටියන්ගේ ප්‍රශ්න බරපතලලා තියෙනවා. දැන් එහෙම ගත්තොත් එimhe අපේ සමාජය තුල මේ අනාගතයක් නැති බලාපොරොත්තු නැතුව ඉන්නේ තරුණ දරුවන්ටත් අනාගතයක් නැහැ. තරුණ අයට අනාගතයක් නැහැ. වැඩිහිටි බවට පත් වුණාට පස්සේ ඒගොල්ලන්ට රැකවරණයක් සමාජයක් තියෙනවා. කියන්නේ මිනිස්සුන්ට රැකවරණයක් නැති, මිනිස්සුන්ට මිනිස්සුගේ සලකන්නේ නැති සමාජයක අපි ජීවත්. එහෙම වෙලා තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? අපේ රට ඇතුලේ මේ තියෙන සමාජ ක්‍රමය, මේ ආර්ථික ක්‍රමය මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන හදපු එකක් නෙවෙයි. මිනිස්සුන්ගේ දේ හූරාගෙන කාලා ජීවත් වෙන හදපු සමාජයක් අපිට තියෙන්නේ. අපි මහා දැවැන්ත ආර්ථික අර්බුදෙ මුණ පාලා තියෙන්නේ අපේ රට ඇතුලේ. ඔබ කල්පනා කරලා බලන්න. අපේ රටේ ආර්ථිකයක් නැහැ. රට ණයබරින් මිරිකලා තියෙන්නේ. ඔබට උගන්වන්නේ අම්මා තාත්තා කොහොමද ආදායම් ලබන්නේ? ලංකාවේ ණය ප්‍රමාණය කොච්චරද කිව්වොත් එහෙම හැම පුරවැසියෙක්ම ලක්ෂ 4කට කිට්ටු ණයකාරු බවට පත් වෙනවා. ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් ලක්ෂ 4ට කිට්ටු වෙලා තියෙනවා. හැම කෙනෙක්ම ණයකාරු බවට පත් කරලා තියෙන සමාජයක අපි ජීවත් වෙනවා. ඊළඟට අපි දැන් මේ දවස්වල අහන්නේ මොකද්ද? වී ගොවියට වී විකුණ ගන්න විදියක් නැහැ. අපි දන්නවා ගොවිතැන් කරලා ජීවත් වෙන කට්ටිය තමන්ගේ දරුවන්ට උගන්වන්නේ ගොවිතැන් කරලා වී ටික වල තමයි දරුවන්ට උගන්වන්නේ. එතකොට වී ගොවියට වී විකුණන්න බැරි නම් ඒ පවුල් ආදායම නැහැ, දරුවන්ට උගන්වන්න බෑ. තේ වගා කරන තේදළු නෙල්ල කෙනාට දැන් තේදළු වල මිල බැහැලා ඒ නිසා ආදායම් නැහැ, ඔවුන්ගේ ජීවිතය අවුල්ලා තියෙනවා. රබර් කිරි කපන, රබර් වවන ඒ කර්මාන්ත කරන අයට රබර් මිල බැහැලා ජීවත් වෙන්න දෙයක් නැහැ. තේ වී මිල එක පැත්තකින් බැහැලා නැත්නම් වී විකුණ ගන්න බැරුව ඉන්නවා. තේ මිල බැහැලා තියෙනවා, රබර් මිල බැහැලා තියෙනවා. කියන ආදායම් මාර්ග නැති වෙලා තියෙනවා ජනතාවගේ. ජනතාවගේ ආදායම් මාර්ග නැති වෙනකොට දූ දරුවන්ට එක බලපානවා. උගන්වන්න බැරි වෙනවා. අවශ්‍ය පසුකම් ටික දෙන්න බැරි වෙනවා. මුළු ඛේද වාචයක් ලෙස මේ සමාජ ප්‍රශ්නයකට ගැට ගැහිලා තියෙනවා. ශිෂ්‍යයාගේ ප්‍රශ්නය අධ්‍යාපනයේ පමණක් නොවේ කියන එක දැන් අපිට පේන්න පටන් ගන්න තියෙනවා. දැන් ඊයගේ ප්‍රශ්න අපිට තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ වෙනම ඛේද වාචකයක් තියෙනවා. අපේ රටේ අමුතේ දළු මිල බැහැලා විකුණ ගන්න බෑ. හැබැයි අමුතේ දළු මිල බැස්සට අපි ගියොතින් කඩින් තේ ගේන්න, බොන තේ ගේන්න ගියාම සකස් කරපුවා ඒකේ මිල නැගලා. පුදුම සූත්‍රයක් තියෙන ධනවාදය ඇතුළත. අමුතේ දළු මිල බහිනවා, සකස් කරපු තේ දළු මිල, තේ කොළ මිල නගින. රබර් මිල බැහැලා, අමු රබර් මිල. රබර් බහන්න මිල ඉහළ ගිහිල්ලා. වී මිල බැහැලා, හාල් මිල නැගලා. මේක තමයි කාටවත් මගේ ආර්ථික විද්‍යාවට හොයන්න බැරි ප්‍රශ්නක් මේ තියෙන්නේ. වී මිල බහිද්දී හාල් මිල නගින්නේ කොහොමද කියලා. මෙතනවාදී හැටි. ලාභය මත පදනම් වෙච්ච, ලාභය මිස වෙන කිසිවක් නැති සමාජයක අපි ඔබ ජීවත් වෙනවා. ඒකේ මිනිස් සම්බන්ධතා ඒක ඇතුලේ නැහැ. ඔක්කොම තියෙන මොනවද? ඔක්කොම තියෙන්නේ ආර්ථික සම්බන්ධතා තියෙන්නේ.
නිසා තමයි මාක්ස් එක වෙලා කිව්වේ මේ සියලු මානව සම්මතා මේ ධනවාදය ආත්මාර්ථකාමීත්වය නැමැති අයිස් වතුරේ ගිල්ල විනාශ කරලා තියෙන කියලා. මිනිස්සු ආත්මාර්ථකාමී කරලා තියෙනවා. ආත්මාර්ථකාමීත්වය නැමැති අයිස් වතුරේ ගිල්ලලා සියලු මානව සම්මතා විනාශ කරලා තියෙන්නේ. එහෙම සමාජයක අපි ජීවත් වෙන්නේ. එහෙමනම් අපිට තියෙනවා නිදාස් අධ්‍යාපනය රැගැනීමේ අරගලෙත් එක්ක ගැට ගැහිච්ච අරගලයක් වෙන මොකද්ද? මෙන්න මේ අපට අධ්‍යාපනය පවා දෙන්න බැරි. අපට ළමා විය දෙන්න බැරි වෙච්ච. තරුණ වියේදී අපේ මූලික වුමන ඉටු කරන අසමත් මේ සමාජ ක්‍රමය වෙනස් කිරීම වගේම ගොත් ඔබ ඉස්සරහා අපි ඉස්සරහා තියෙනවා. විශේෂයෙන්ම අපි අහන ඔබට මේ සමාජයේ මොනතරම් පිරිහීමක් තියෙනවද? බරපතල පිරිහීමක් තියෙනවා. ඒ පිරිහීම අතිශය බරපතලයි. දැන් බලන්නකෝ අපි මේ ප්‍රධාන ප්‍රවෘත්ති දැන් මේ දවස්වල පුවත්පත්වල ප්‍රධාන මාතෘකාව එක මොකද්ද? එක්තරා දියණියක් තමන්ගේ පියාව බලු කුඩුවේ තියන් හිටියා කියලා. බල්ලෝ ටික ගෙදර කාමරවල බුදිනවලු පියාව බලු කුඩුවේ බුදිනවා කියලා. දැන් ඒක තමයි මේ දවස්වල ලොකුම ප්‍රවෘත්තිය මාධ්‍යවල තියෙන. සේයා ප්‍රවෘත්තියෙන් පස්සේ ඒක වෙලා තියෙනවා. මාධ්‍යවලට ප්‍රවෘත්ති කරුන්නේ. එතකොට දැන් ඒක අහලා අපි කවුරුත් කම්පාටපත් වෙනවා. ඊට පස්සේ අර ඒ දුවණියට කවුරුත් දැන් සාප ගන්න පටන් ගන්නවා, බයින්න පටන් ගන්නවා. නොදන්න දේවල් තව අපි ගොඩක් ඇති. ඊළඟට දරුවෙක් තමන්ගේ තාත්තා බලු කුඩුවේ දාන ප්‍රවෘත්ති අපි අහනවා වගේම තමයි ඊට කලින් අපි අහුවා තාත්තා කෙනෙක් තමන්ගේ දරුවා පොළේ ගහලා මැරුවා කියලා. ප්‍රවෘත්තියක් අහුවා. පොළේ ගහලා අඬනකොට පොළේ ගහලා මැරුවා කියලා. අපි අහුවා කොස්ගොඩ බලපිටිය පැත්තේ ප්‍රවෘත්තියක් අහුවා තාත්තා කෙනෙක් නෝනවයි දරුවවයි දෙන්නා මූදර තල්ලු කරා කියලා. මේ වගේ ප්‍රවෘත්ති ගොඩක් අපි අහනවා. දෙමාපියෝ දරුවන්ට ඉරියර කරන මරණ ප්‍රවෘත්ති, දරුවෝ දෙමාපියන්ට ඉරියර කරන මරණ ප්‍රවෘත්ති අපි අහමින් ඉන්නේ. එතකොට මුළු සංස්ථාවම සමාජ සංස්ථා බිඳ වැටලා තියෙනවා. ඉතින් අපි අහන්නේ ඔබෙන් දැන් අපි ජීවත් වෙන මේ සමාජයක නම් ඔබ ඉගෙන ගන්න දරු දැරියෝ ඔබ හෙට බාර ගන්න යන්නේ මෙවැනි සමාජයක් නම් ඔබ හෙට පය තියෙන මෙම සමාජයකට නම් මේ සමාජයේ මෙහෙම බාර ගන්න ඔබ සූදානම්ද? මේ සමාජ ශිෂ්‍යාංගමෙත් එකතු වෙච්ච අධ්‍යාපන ක්‍රියාවලිය තුල ඉන්න අපේ දරුවන්ගෙන් අපි අහන්නේ සහෝදර සහෝදරියන් අපි අහන්නේ මොකද්ද? මෙවැනි අසාධාරණ සමාජයක එක්කෙන් මිතුරු වෙලා ජීවත් වෙන ඔබ සූදානම්ද? මෙවැනි සමාජ අසාධාරණයක් දිහා නොබලා ඇස්කම් පියාගෙන තනි මිනිහෙක් හැටියට ජීවත් වෙන ඔබ සූදානම්ද? මේ අසාධාරණ දිහා නොබලා එවැනි යමක් නොකර තමන්ගේ පාඩුවේ ආත්මාර්ථකාමීව ජීවත් වෙන්න ඔබට පුළුවන්ද? මෙවැනි සමාජයක් ඔබට පිළිගන්න පුළුවන්ද? මෙවැනි සමාජයක් හෙට බාර ගන්න ඔබ සූදානම්ද? අපි තුනේ කරන්න එපා කියලා. දැන් ඔබේ පරපුරවත් අපි පරපුර ගානක් උත්සාහ කරා මේ සමාජ වෙනස් කරන්න. අපි ගමනක් ඇවිත් තියෙනවා. අත්දැකීම් එකතු කරලා තියෙනවා. සංවිධාන හදලා තියෙනවා. සටනේ බොහෝ දුර ඇවිත් තියෙනවා. අපි විශ්වාස කරනවා ඔබේ පරපුරට දැන් තියෙනවා මොකද්ද වගකීම මේ සමාජය වැරදි සමාජය වෙනස් කරලා වඩා යහපත් මිනිස්සුන්ට බලු තාත්තා බලු කුඩියන් සමාජයක් නෙමෙයි මිනිස්සුන්ට මිනිස්සු වගේ සලකන අලුත් සමාජයක් හැදීමේ වගකීම ඔබට තියෙනවා. ඒ වගකීම ඉටු කිරීමට ඔබට හැකියාව තියෙනවා කියලා විශ්වාසය අපට තියෙනවා. ඒ සඳහා ඔබට නායකත්ව සපයන්න සමාජවාදී ශිෂ්‍ය ව්‍යාපාරයේ ශිෂ්‍ය සංගමය ඔබ සමග අත්කල් බඳන් ඉන්නවා කියන සහතිකය අපට දෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම ගමනක් આવොත් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ අපි මුණ පාන කේද වාචකයන්ට මුණ දෙන්න. මොකද හේතුව තමයි අර වරක් ඔය කළු ජාතික ඇමරිකාවේ කළු ජාතික නායකයෙක් වෙච්ච මාටින් ලූතර් කිං. එයා කියපු කීමනක් අපි නිතර මතක් කරනවා. මොකද ඔහු කියලා තියෙනවා අපේ යුගයේ ඛේද වාචකය නම් නපුරු මිනිසුන්ගේ නපුරු ක්‍රියා නොව හොඳ මිනිසුන්ගේ නිහිඳියාවයි කියලා. අපේ යුගයේ ඛේද වාචකය නම් නපුරු මිනිසුන්ගේ නපුරු ක්‍රියා නොව හොඳ මිනිසුන්ගේ නිහිඳතාවයි කියලා. නපුරු මිනිස්සු නපුරුකම් කරන එකට වඩා බරපතලයි හොඳ මිනිස්සු නිහඬව ඉන්න එක. අපි දැන් දකින සුභවාදී දෙයක් තියෙනවා මොකද්ද? හොඳ මිනිස්සු තමන්ගේ නිහඬියාව බිඳලා නපුරට හේව සටන් පටන් ගන්න තියෙනවා. ඒ සටන් වල පුංචි ප්‍රතිඵල අපි පෞද්ගලිකව දැක්කා. ජනවාරි මාසේ 8 වෙනිදාත් එවැනි පුංචි වෙනසක් සිද්ධ වුණා. ලොකු වෙනස්කම් වුණාට ඒ පුංචි වෙනස්කම් මහා වෙනස්කම් බවට පත් කරන්න මෙරට ජනතාවට පුළුවන් කියලා අපිට විශ්වාසයක් තියෙනවා. ඒවා මහා වෙනස්කම් බවට පත් කරනකොට ඒවා සමාජ පෙරළි බවට පත් කරනකොට ඒ සටනේ පෙරමුණේම ඔබ සමාජවාදී ශිෂ්‍යාංගමය සටන් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ සටනේ පෙරමුණේ ඔබ සිටිය යුතු කියලා අපි විශ්වාස කරනවා.
එසටනේ පෙරමුණේ එන්න මේ ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්ව දෙමින් එක එකතු කර යුතුයි කියලා අපි විශ්වාස කරනවා. සාදරණීය සහෝදර සහෝදරියනි, අපි මේ සමාජයේ අධ්‍යාපනයේ අයිතිය රකින්න අතරම මේ සමාජ වෙනස් කිරීමේ සටනට දායක වෙන්න ඕනකම තියෙනවා. එංගල්ස් වර්ග කිව්වා මීට අවුරුදු 150කට විතර කලින් එංගල්ස් කිව්වා මානව සමාජය එක්කෝ සමාජවාදය කරා පෙරට නැත්නම් ම්ලේච්ඡත්වය කරා ආපස්සට යා යුතු තීර්ණාත්මක අවධියකට පත් වෙලා තියෙනවා කියලා. අවුරුදු 150කට පස්සෙත් අදත් අපිට මොකද කියන්න පුළුවන්කම තියෙන්නේ? මානව සමාජය එක්කෝ ඉදිරියට යන්න ඕන සමාජවාදය කරා නැත්නම් ආපස්සට යමින් ඉන්නවා ම්ලේච්ඡත්වය කරා. දැන් අපි දැන් දකිමින් ඉන්නේ මානව සමාජයේ ම්ලේච්ඡත්වය කරා ආපස්සට යමින් ඉන්න යුගය. ඒ ම්ලේච්ඡත්වය කරා ආපස්සට යමින් ඉන්න යුගයේ අස්සන තමයි අපි දකින්නේ. සේයගේ ඝාතනයෙන් පෙන්වන්නේ ඒක. විද්‍යා ඝාතනයෙන් පෙන්වන්නේ ඒක. පියා බලු කුඩු දෙමින් පෙන්වන්නේ ඒක. නිසා මේ ම්ලේච්ඡත්වය කරා ආපසු ගමන් කිරීම නවත්තන්න ඕන නැද්ද? නවත්තන්න ඕන. සමාජයක් ආපසු යන්න ගමන් කරන්න බෑ. නිසා අපේ සමාජයේ ධනවාදය තුල ම්ලේච්ඡත්වය කරා ආපසු යන ගමන වහම නතර කරලා ඒක අනිත් පැත්ත හරවලා සමාජවාද කරා පෙරට ඔව් අපි ම්ලේච්ඡත්වය කරා ආපස්සට නොව සමාජවාදය කරා පෙරට යන්න සූදානම්. ඒ වෙනුවෙන් මුළු රටටම නායකත්වයේ සපයන්න පෙරමුණේ සටන් කරන්න අපි සූදානම් කියන පණිවිඩය සමාජවාදී ශිෂ්‍ය සංගමය අද ලබා දී යුතු වෙනවා. ඒ සටනේ වගකීම ශිෂ්‍යංගම ගත යුතු වෙනවා. මොකද අනාගතයේ අයිති වෙන්නේ ඔබට නිසා. ආදරණීය සහෝදරුනි, දැන් අපි කවුරුත් දන්න නිසා සමාජ වෙනසක් අපට අවශ්‍යයි. අපි විශ්වාස කරන වර්තමාන පාලනයට මේ වෙනස්කම් කරන්න පුළුවන් කමක් නැහැ. අලුතෙන් පාලනය කරලා තියෙන අලුත් හවුල්ලාන්ඩෝ කියලා තියෙනක ඇත්ත. හැබැයි බලාපොරොත්තු තියන්න එපා. පරණ පාරෙම තමයි යන්නේ. ලොකු වෙනස්කම් ඒගොල්ලෝ කරන්නේ නැහැ. කිසි වෙනස්කමක් වෙනයක් නැහැ අපිට පේන්නේ. දැන් මේ මතුලා තියෙන දේවල් අනුගත්තට පස්සෙත් මොකක්ද වෙනස් වෙලා තියෙන්නේ? අඩු ගානේ අපේ රටේ රට පාලනය කරන අමාත්‍යාංශ ටික විද්‍යානුකූලව හදාගන්න බැරි නම් තව මොකද්ද කතා බහ? රටක් හදන්න ඒ සඳහා වෙච්ච ක්‍රියාවලියක් තියෙනවා, විෂයන් ටිකක් තියෙනවා. ඒවට තමයි අමාත්‍යාංශ හදන්නේ. ඒ ටික විද්‍යාත්මක හදාගන්න බැරි නම් ඒ කියන්නේ පටන් ගන්නකොටම අපි දන්නවා මේ යන්නේ වැඩි පාරේ කියලා. රටට ඕන කරන අමාත්‍යාංශ ප්‍රමාණය විතරක් හදාගන්න බැරි නම් යාළුවෝ සන්තෝෂ කරන්න ඇමතිකම් දෙන්න පටන් ගන්න තියෙනවනම් ඇමතිකම් හිතන හිතේ බෙදනවනම් ඒකෙන් පේනවා යන ගමන පරණ පාර යනවා කියන කාරණා. අර අපි කවුරුත් කියපු විහිළු කරන බලන්නකෝ අධ්‍යාපනයේ දෙකට බෙදලා මොකටද මේ ඇමතිලා දෙන්නෙක් තාලා එක්කෙනෙකුට කලින් තිබුණු උසස් අධ්‍යාපන දෙක වෙනස් කළා විශ්වවිද්‍යාල අධ්‍යාපන කෙලින්ම විශ්වවිද්‍යාල අධ්‍යාපන කියලා එකක් හදලා විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග කියලා එක මාත්‍රාංශයක් හදලා ඉතින් විශ්වවිද්‍යාල අධ්‍යාපනට රැකියාවට මදිනම් තව කරන්න පුළුවන් නම් අධ්‍යාපනම දැන් තිබ්බන්නේ මොකද මහා මාර්ග දෙන්න විශ්වවිද්‍යාල අධ්‍යාපන ලොකු එකක් නම් මහා මාර්ග නැතු වෙනා ඒක තියන්න තිබ්බා දැන් මේ කිසි කෙනෙකුට තේරෙන්නේ නැති එකට එකක් සම්බන්ධ නැති විශ්වවිද්‍යාල සහ මහා මාර්ග අමාත්‍යාංශයක් හදලා තියෙනවා ඒ જાති අමාත්‍යාංශ තව ගොඩක් අපේ රටේ හදලා තියෙන්නේ. ඒකෙන් පේනවා ආණ්ඩුව ගමන් කරමින් ඉන්නේ බලාපොරොත්තු වෙන පුළුවන් පැත්තක නෙවෙයි කියලා. මේගොල්ලන්ටත් මේ ප්‍රශ්නට උත්තර නැහැ. ඒ වගේම පැත්තෙන් ගත්තොත් තාමත් හරියට විභාගයක් පවත්වන රටක් මේක. විභාග දෙපාර්තමේන්තුව විභාගයක් තියනකෝ හැමදාම විභාගයක් තිබ්බොත් ෆේල් වෙන්නේ කවුද? විභාග දෙපාර්තමේන්තුව ෆේල්. ළමයි නෙවෙයි. මේ ළඟදී තිබ්බ විභාගවල මොකද්ද ප්‍රශ්නයක් මතුවලා තියෙන්නේ? විභාගයක් කියන තේරෙන්නේ නැති ප්‍රශ්න පත්‍රයක් හදන්න තේරෙන්නේ නැතිකම නෙමෙයි ඕනකමක් නැති උත්තර පත්‍ර ටික බලන්න හරියට ඕනකමක් නැති මේව නිකන් ඔය ඇදගෙන යන එකක් බවට පත් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් ඔබ කවුරුත් දන්න පාසල් ලිංගයක් තියෙන විශාල වශයෙන්. පාසල් වහනවා අනිත් පැත්තෙන් ගත්තම ළමයින්ට පාසල් නැතුව ඉන්නේ. ධනවාදී අරුබුදේ හැටි. ඒ නැති නිසාම දරුවෙක් පාසල් දා ගැනීම දෙමාපියන්ට යුද්ධයක් බවට පත් වෙලා තියෙනවා. රස්සාවක් හොයාගන්න කලේසි දරුවෙක් පාසල් දාගෙන අමාරු. අපි අර කතා කරපු අර අපේ වර්ධස් මහත්මයා කිව්වා මේ ළමයි පාසල් දාන්න ගියාම ගාස්තු අය කරනවා අපි දෙවරක් ගෙවන්නේ ඇයි කියලා. ඒක ඇත්තේ හොඳ තර්කයක් ඒකේ තියෙනවා. අපි දෙවරක් ගෙවන්නේ ඇයි? ඇයි මොකද අපේ ජනතාව බදු ගෙවලා තියෙනවා ආණ්ඩුවට. ඒ බදු ගෙවන්නේ මේ කරුණ සඳහා තමයි. බදුත් ගෙවලා ආපහු නැවත ගෙවන්න ඕනේ නැහැ.
නමුත් දැන් ඛේද වාචකයක නෙවෙයිනේ. අපි බදුත් ගෙවලා පාසලට ආයේ ගාසුත් ගෙවලා ඒත් බේරෙන්න බෑනේ. අල්ලස් දෙන්න වෙලා තියෙනවනේ. අල්ලස් දෙන්න වෙලා තියෙනවා. සල්ලි නම් කමක් නැහැ. ලිංගික අල්ලස් දෙන්න සිද්ධ වෙලා තියෙනවනේ. ශරීර වලින් අල්ලස් දෙන්න. දැන් අපි දැක්ක මේ පෞද්ගලික දවස්වල සමහරව විද්‍යුත් මාධ්‍ය වලින් ටෙලි නාට්‍ය වගේ පෙන්වුවා විදුහල්පතිවරයෙක් අල්ලගෙන ලිංගික අල්ලස් ගන්න කීවා. දැන් විදුහල්පතිවරයව අල්ලගෙන දැන් මිනිහා වෙල්ලන්න හදනවා. මිනිහා මේ මහා අපරාධයක් කරා කියලා. අපරාධයක් තමයි. ඒ ගැන විවාදයක් නැහැ. හැබැයි අපි අහන ප්‍රශ්නේ මොකද්ද? විදුහල්පතිවරයෙක් ළමයෙක් පාසලට දාගන්න එවැනි යෝජනාවක් කරන්න තරම් හයියක් හදාගන්න මොකෙන්ද? විදුහල්පතිවරයෙක් එහෙම යෝජනාවක් කරාම කෙනෙකුට අම්මා කෙනෙකුට ඒ යෝජනාවට එකඟ වෙන්න සිද්ධ වෙන්නේ මොකක් නිසාද? කවුරුත් කල්පනා කරන්නේ නැහැ ඒක. සාර විදුහල්පතිවරයා අල්ලගෙන දැන් එයා හැම ගහන්න තමයි හදන්නේ. හැබැයි මේ ප්‍රශ්නේ මූලය කොතනද? මූලයේ තියෙන්නේ දරුවන්ට පාසල් නැතිකම. දරුවන්ට ඇතිතරම් පාසල් තියෙනවා නම් පාසල් වල දරුවෝ දාගන්න තරඟයක් නැත්තම් පගා ගහන්න බෑ විදුහල්පතිවරුන්ට. අල්ලස් ගන්න බෑ විදුහල්පතිවරුන්ට. ලින්ක් අල්ලස් ගන්න බෑ විදුහල්පතිවරුන්ට. එනිසා ප්‍රශ්න තියෙන්නේ වෙන තැනක. ඉතින් මේ හැම එකෙන් පෙන්නන්නේ වර්තමාන ආණ්ඩුවටවත් මේ ප්‍රශ්න වලට විසඳුමක් දෙන්න පුළුවන් කමක් නැහැ කියලා. ඒ නිසා අපි විශ්වාස කරනවා දැන් අපිට අරමුණු සහගත කාර්යභාරයක් තියෙනවා කියලා ශිෂ්‍යාංගමට පැවරිච්ච. මොකද්ද? ඔබ ඉදිරියට තියෙන වගකීමක් තියෙනවා. ඒ තමයි එකක් තමයි නිදහස් අධ්‍යාපනයේ රැකීමේ සටන අපි ඉස්සරහ තියෙනවා. පහුගිය කාලේ සටන් කරපු දීපුදුපු මහා කැපකිරීම කරපු කලින් පරපුරේ උදවිය සහෝදරවරු සහෝදරියන් ඔවුන් මහා කැපකිරීම කරලා සටන් කරලා ඔබට ඉතුරු කර දුන්නා නම් නිදහස් අධ්‍යාපනයේ ඔබටත් වගකීමක් තියෙනවා. අනාගත පරපුරට ඔබේ නංගිගේ මල්ලිගේ පරපුරට නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර දෙන නිසා නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ අරගලය අපි ඉස්සරහ තියෙනවා. ඒක තනියම නෙවෙයි තවත් බලවේගයක රාශි කරගමින් මොකද අපි දකිනවා මේක ඉතාමත් හොඳ දෙයක්. ඒ තමයි අතීතයට වඩා වෙනස් වෙලා තියෙනවා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බොහෝ දෙනා ප්‍රගතිශීලී ආචාර්යවරුන් බොහෝ දෙනා මේ ප්‍රශ්න තේරුම් අරගෙන අද මේ ජනතාවගේ ශිෂ්‍ය ප්‍රජාවගේ අයිතිවාසිකම් වලින් සටන් කරන්න පටන් ගන්න තියෙනවා. ඒක ඉතාමත් හොඳ ප්‍රවණතාවක් කියලා අපි දකිනවා. ශිෂ්‍ය අධ්‍යාපනය සඳහා 6% වෙන් කර ගැනීම අරගලය පවා මේ මට්ටමට ගෙන පුළුවන් උනේ ආචාර්යවරු මේ අරගලය අතරගත්තු නිසා. ඒ නිසා අපි දකින්නේ මේ ශිෂ්‍ය ප්‍රජාවත් ආචාර්යවරුත් පොදු ජනතාවත් පුළුවන් ඒක රාශි කරන වෘත්තීය සමිති ගුරු සංගම් ඒක කරගත්තු අපිට තියෙන ඒකාබද්ධ අරගලයක් නිදහස් අධ්‍යාපනයේ අයිතිය දිනා ගන්න. ඒ අරගලය ඔබට කරන්න පුළුවන්. ඒ අරගලය කරලා අපි නිදහස් අධ්‍යාපනයේ අයිතිය රකින්න ඕන. ආණ්ඩුව මොන ඇමති ඇවිල්ලා මොන විදිහෙන් උත්සාහ කරත් නිදහස් අධ්‍යාපනයේ වලපල්ලට යවන්න ඒ හැම උත්සාහයක්ම අතීතේ පෙරද්දෝ වගේ හෙට දවසෙත් මේ සීල උත්සාහයන් පරද්දලා නිදහස් අධ්‍යාපනයේ ස්ථිර ලෙසම ඊළඟ පරපුරට අපි උරුම කරනවා කියන අදිෂ්ඨානය සහිතව අපි කටයුතු කළ යුතුයි. අපිට ඒ සඳහා හැකියාව තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තම අර වර්ධස් මැතිතුමා මතක් කරා වගේම ඊළඟට ඊට කලින් කතා කරපු අපේ තරුණ ජනමාධ්‍යවේදීන් නියෝජනය කරපු අපේ සහෝදරයෙක් කිව්වා වගේම මොකක්ද තියෙන්නේ ඔබට තියෙනවා ශිෂ්‍ය සටන් වලට අමතරව පොදු ජනතාවගේ සටන් වෙන කාර්යභාරයක් කරන්න. ඒක අලුත් දෙයක් නෙවෙයි. සමාජයේ ශිෂ්‍යාංගමේ සම්ප්‍රදාය පටන් ගන්න තියෙන්නේ. හාල් පොත් කපනකොට ඒකට විරුද්ධව අරගල කරලා ශිෂ්‍යභාවය අවශ්‍ය වෙන මට්ටමේ අරගලක් කරලා ඒ ආදර්ශය දීලා තියෙනවා. පොගේ කාලේ 1980 ගණන් වල කම්කරපන්ති වැඩවලට සහයෝගය දීලා තියෙනවා. එල්ලීම් දිනත් උදව් කරලා තියෙනවා. පොදු ජන අරගලත් එක්ක ඒකාබද්ධ වෙච්ච ඉතිහාසයක් තමයි සමාජයේ ශිෂ්‍යාංගමේ තියෙන්නේ. ඊට පස්සේ සමහර උදවිය මේක වෙනස් කරලා නැවත ශිෂ්‍ය ව්‍යාපාරය හුදකලා ගන්න උත්සාහ කරාට ඒ ශිෂ්‍ය ව්‍යාපාරය පොදු ජනතාවගෙන් හුදකලා කිරීමේ කුමන්ත්‍රණ උත්සාහය පරාජයටපත් කරලා නැවත වතාවක් ශිෂ්‍ය ව්‍යාපාරයේ අරගලය පොදු ජනතාව සමග ඒකාබද්ධ කරපු පොදු ජන සටන් සමග ඒකාබද්ධ කරපු පොදු අරගලයක් බවට පොදු අරගලයක් දෙසට පොදු අරගලයක් වෙතට ගෙන යාමේ වගකීම සමාජ ශිෂ්‍යාංගමේ තියෙනවා. ශිෂ්‍යාංගමේ ඒ වගකීම ඉතා හොඳින් ඉටු කරා කියලා බලාපොරොත්තු වෙනවා. අපි ඔබෙන් ඉල්ලා සිටිනවා ඒ අරගලෙත් එක්ක අත්වල බඳ ගන්න කියලා. ඒ වගේම ඒ ඔක්කොම කරන ASCII අපි හැමතිස්සෙම නිතර සිහිපත් කරා වගේම මේ සමාජය වෙනස් කිරීමේ අරගල ඔබ ඉස්සරහා තියෙනවා. හැමදාම අයිතින් ඉල්ල කොතරම් කල් යන්නද? අපි ඉල්ලනවා ඒගොල්ලෝ උදුර ගන්නවා. අපි දිනා ගන්නවා ඒගොල්ලෝ උදුර ගන්නවා. අවසාන ගත්තොත් එහෙම අවසාන ශේෂ පත්‍රය ගත්තොත් එහෙම අපි දිනාගත්තු දෙයට වඩා වැඩි ඒගොල්ලෝ අපෙන් උදුරගත්තු දේවල්. ඒ නිසා අපි දෛනිකව අරගල කරමින් දිනාගෙන ගියාට දුක කලක් ගිල්ලා අපේ ශේෂ පත්‍රය අරන් බලනකොට
අපට අහිමි වෙච්ච ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් ඒක ප්‍රමාණාත්මකව මේ අහිමි ප්‍රමාණය වැඩි වෙලා ගිහලා කිසියම් වෙලාවක මේක ගුණාත්මක තැනකට එන්න පුළුවන්. ඒ නිසා අපි අයිතිය රැකගන්න දෛනික අරගලයේ යෙදෙන අතරම අපට මේ අයිතිය දෙන්න බැරි මේ කාලකන්ණි සමාජයේ මේ වැඩි සමාජයේ මේ ධනපති සමාජයේ වෙනස් කිරීම සඳහා වෙච්ච අරගලයට ඔබේ දායකත්වය අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් සමාජවාදය වෙනුවෙන් කරන අරගලයකුත් ඔබට තියෙනවා. ඒ සඳහා ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීම, සංවිධානය කිරීම, හුදකලා තත්ත්වයෙන් මුදා ගැනීම ඔබේ වගකීම. අපි විශ්වාස කරන කවුරු කෙනෙක් තනියම ජීවත් වෙන්න පුළුවන්, තනියම හැදෙන්න පුළුවන් කියලා ඒක වැරදි. ධනවාදී හදමින් ඉන්නවා තනි මිනිස්සු. ධනවාදී අපට බල කරමින් ඉන්නවා තනියම ජීවත් වෙන්න කියලා, තනියම දියුණු වෙන්න කියලා. හැබැයි අපි දන්නවා එහෙම කරන්න පුළුවන් කමක් නැහැ කියලා. නිසා ඒ ආත්මාර්ථකාමී හුදකලා සිතුවිලි වලින් ශිෂ්‍ය ව්‍යාපාරයේ හැමකෙනාම මුදාගෙන පොදු අරගලයක් තුළට, සාමූහික අරගලයක් තුළට ඒක රාශි කරලා මේ සමාජ වෙනස් කිරීම මේකට දක්වා යායුතු තියෙනවා. ඉතින් ඒ නිසා ඔන්න ඔය වගකීම් ටික ඔබ ඉස්සරහා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා ඊටමත් කීර්තිමත් ඉතිහාසයක් තියෙන ශිෂ්‍ය ව්‍යාපාරය මේ වගකීම ඉටු කරන්න සමත් වෙයි කියලා. සමාජ ශිෂ්‍යාංගමයට තමන් ඉදිරියේ පැවරී තිබෙන, තමන්ගේ උරුමත පැවරී තිබෙන මේ වගකීම, මේ කාර්යභාරය ඉටු කළ හැකිද කියලා අහුවොත් එහෙම අපිට නිර්භීතව කියන්න පුළුවන්කම තියෙනවා. දෙගඩියාවෙන් තොරව කියන්න පුළුවන්කම තියෙනවා. ඔව්, ස්ථිර ලෙසම සමාජවාදී ශිෂ්‍යාංගමය තමන් මත පැවරිච්ච මේ වගකීම් ඊටමත් හොඳින් ඉටු කරනු ඇත කියන සහතිකය අපට දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ විශ්වාසය අපි ඔබ වෙනුවෙන් තියෙනවා. ඇයි? සමාජවාදී ශිෂ්‍යාංගමයට කීර්තිමත් සටන් ඉතිහාසයක් තියෙනවා. අපි කලින් කිව්වා. ඒ වගේම සමාජවාදී ශිෂ්‍යාංගමයට පරමාදර්ශී පරිත්‍යාගය සහ කැපකිරීමේ ආදර්ශමත් ඉතිහාසයක් තියෙනවා. අපේ ශිෂ්‍ය ව්‍යාපාර තුළ, ලෝක ශිෂ්‍ය ව්‍යාපාර තුළම මෙතරම් කැපකිරීම කරපු, මෙතරම් පරිත්‍යාග කරපු නායකින් සමාජිකයන් හිටපු ශිෂ්‍ය ව්‍යාපාරයක් ලෝකේ කොහෙවත් නැහැ. ඒ නිසා දැවැන්ත ශිෂ්‍ය ව්‍යාපාරයක් අපි නිර්මාණය කළා තියෙනවා. මහා කැපකිරීමක් කරලා තියෙනවා. අත්දැකීම් සම්භාරයක් ඇති කරලා තියෙනවා. මහා සටන්කාමීත්වයක් නිර්මාණය කළා තියෙනවා. ජයග්‍රහණ රසක් අරගෙන තියෙනවා. නිසා ඊටමත් කීර්තිමත් ශිෂ්‍ය ව්‍යාපාරයක උරුමකාරව බවට පත් වෙලා තියෙනවා. අන්නේ අතීත සම්ප්‍රදායන්ගේ කීර්තිය ආරක්ෂා කරගනිමින්, ඒ අතීත සම්ප්‍රදායන්ගේ පරිත්‍යාගයේ කැපවීම ආරක්ෂා කරගනිමින්, ඒවා එකතු කරගනිමින් අවසන් ජයග්‍රහණ දක්වා තමන් අත තියෙන දජය සුරත දැඩි කොටගෙන පෙරට යාම ඔබේ වගකීම. ඒ සඳහා ඔබට නායකත්වය දීමට අලුතෙන් ජාතික සංවිධායකවරයෙක් ඉන්නවා. ඒ වගේම අලුත් ජාතික කමිටුවක් තියෙනවා. ඒ සියල්ලටම වඩා අපි ඔබට සහතික කළ කියනවා ඔබේ ශිෂ්‍ය ව්‍යාපාරය සමාජවාදී ශිෂ්‍ය සංගමයේ නායකත්ව ශිෂ්‍ය ව්‍යාපාරය හුදකලා වෙච්ච ශිෂ්‍ය ව්‍යාපාරයක් නෙවෙයි, තනි වෙච්ච ව්‍යාපාරයක් නෙවෙයි. සමාජවාදී ශිෂ්‍ය සංගමයට නායකත්වය දෙන්න, ඒ පිටුපස සිට එක මේවන්න ඕනම දුෂ්කර මොහොතකදී ජනතා විමුක්ති පෙරමුණේ අප ඔබ සමග ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය ඔබට තියෙනවා කියන සහතික අපට දෙන්න ඕන කම තියෙනවා. නිසා මෙන්න මේ සියල්ල එකතු කරගෙන අපි කවුරුත් එකතු වෙලා අපි අද කරගත්තු මේ මහා දෙවන්ත ජයග්‍රහයි වෙනසත් එක්ක ඉදිරියට යමු. අරගල කරමු, සටන් කරමු. අපි ඉදිරිපිට යන වගකීම් ජයග්‍රහණය කිරීමට පෙරට යමු. හුදකලා ආත්මාර්ථකාමී මිනිසුන් ලෙස ජීවත් වෙලා මේ යන ඉතිහාසය වෙනස් කරලා සමාජවාදී ශිෂ්‍යාංගමේ නායකින් සමාජිකයන් ගිය මඟ පොදු ජනතාව වෙනුවෙන් සටන් කරන මඟ තෝරගමු. නිදහස් අධ්‍යාපනයේ අයිතිය සුරකින්න මඟ තෝරගමු. මේ වැඩි සමාජය වඩා යහපත් සමාජයකට පත් කරන මිනිහෙකුට තමන්ගේ ජීවිත කාලය තුල කරන්න පුළුවන් උත්තරීතරම කාර්ය වෙච්ච වඩා යහපත් සමාජයක්, මානව වර්ගයට වඩා යහපත් සමාජයක් නිර්මාණය කරන සටනේ පෙරමුණු කාර්යභාරයට එකතු වෙන්න, ඒ සඳහා දායක වෙන්න, ඒ සඳහා ඉගෙන ගන්න, සටන් කරන්න, ඉගෙන ගන්නමින් සටන් කරමින් විප්ලවයේ ගිනිසිලුව බවට ලෙස විරුද්ධාවලිලත් ඔබ සිළු දෙනාම මා සමස්ත සමාජයට ඉදිරියෙන් සිට මේ සමාජයට නායකත්වය දෙමින් ඔබ ඉදිරියේ තිබෙන, ඔබට පැවරී තිබෙන මේ සමාජ කාර්යභාරය ඉටු කරලා නුදුරු අනාගතයේදී, බොහෝ කල් යන්න පෙර නුදුරු අනාගතයේදී
ඔබේ දැස් ඉදිරිපිට ඔබේ දෑත් වලින් ඔබ සඳහා නව සමාජයක් සමාජවාදී සමාජයක් මිනිස්සුන්ට මිනිස්සු වගේ සලකන සමාජයක් අධ්‍යාපනයේ සමාහිතිය රැකෙන සමාජයක් ජාතික සමගිය රැකෙන සමාජයක් මනුෂ්‍යත්වයේ පිරි සමාජයක් තරුණයන්ට තරුණයන් වගේ ජීවත් වෙන්න පුළුවන් සමාජයක් නිර්මාණය කිරීම සඳහා පෙරට එන්න සටන් කරන්න ජයග්‍රහණාත්මක කරගෙන දක්වා පෙරට යන්න කියන ඉල්ලීම කරමින් ස්ථාව හැමදෙනාටම ශක්තිය ලැබේවා ධෛර්ය ලැබේවා යෝධ බල යෝධ වීර්ය ලැබේවා ප්‍රාර්ථනා කරමින් අපි මේ සමගන්නවා සමාජයේ ශිෂ්‍යාංගමයට ජය වේවා ශිෂ්‍ය ව්‍යාපාරයට ජය වේවා හැමදෙනාටම ජය වේවා බොහොම ස්තුතියි